සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් සුපුරුදු පරිදි රුවන්වැල්ල ධම්මදායාද සෙනසුනේ සිට අංගුත්තර නිකාය පළවෙනි පොත් වහන්සේ තුළ සූත්‍ර දේශනාවන් පරිවර්තනය කිරීමේ කටයුත්ත මේ මොහොතේදී ආරම්භ කිරීම සඳහායි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම වෙනදා මෙන්ම අද දවසේදීත් ඒ උත්තම කාර්ය ආරම්භ කිරීමට මත්තෙන් උතුම් වූ පිරිසුදු බුදුවදනමයයි අපහට සියලු දෙනාහට මුළුමහත් ලෝකයාහට මෙත් සිතින් කියා දෙන අප ගුරු දේවෝත්තමයන්න් වහන්සේ වන නම කියන්නට අවසරයි. අතිපූජනීය අලව්වේ අනෝමදස්සේ නායක මාහිමිපාණන් වහන්සේගේ උතුම් ගුණ නාමය සිහිපත් කරමින් අද දවසේදීත් මේ කටයුත්ත ඉදිරියට සිදු කරගෙන යාම සඳහා රුවන්වැල්ල ධම්මදායාද සෙනසුනේ ජ්‍යෙෂ්ඨ අපේ ස්වාමීන් වහන්සේ වන නම කියන්නට අවසරයි. කැටියපේ හේමරත්න අපේ ස්වාමීන් වහන්සේ සඳහා අද දවසේදී මේ කටයුතු සිද්ධ කරගෙන යාම සඳහා මෙත් සිතින් ගෞරවපූර්වකව ආරාධනය කර සිටිනවා. විශේෂයෙන්ම අද දවසේදී දෙවන නිපාතයේ හැට දුක නිපාතයයි ආරම්භ කරන්නේ. නිසා පළවෙනි පොත් වහන්සේ තුළ අන්තර්ගත වන ඒකක නිපාතයට අයත් සියලුම සූත්‍ර දේශනාවන් මේ වන විට පරිවර්තනය කරන හමාරයි. මම හිතනවා මේ කටයුත්ත සඳහා බොහෝ දෙනෙක් සහ සම්බන්ධ වෙලා කටයුතු කරන බැවින් ඒ කටයුත්තට මුලින් ඉඳලා සම්බන්ධ වෙච්ච පිරිසට පිරිසිදු බුද්ධ වචනය ඉගෙන ගැනීම පිණිස භාෂා ව්‍යවහාරයේ අපහසුතාවය මත හරවාගෙන ව්‍යවහාරයේ වෙත යෑම පිණිසත් ව්‍යවහාරයෙන් උතුම් වූ බුද්ධ වචනය මතු කර ගැනීම පිණිසත් අවශ්‍ය වන මූලය පිරිසිදු කර ගැනීමක් වශයෙන් තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. එය මහත් වූ භාග්‍යයක්සේ සලකන අතරේදී මේ මොහොතේදී අපි මෙත් සිතින් තාමත් ගෞරවයෙන් යුක්තව අපේ ස්වාමීන් වහන්සේට ආරාධනය කර සිටිනවා. මේ පරිවර්තනය කිරීමේ කටයුත්ත දුක නිපාතයට අදාළව සිද්ධ කර දෙන හැටියට තාමත් ගෞරවයෙන් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේදී පාලි සූත්‍ර දේශනා පරිවර්තනය කිරීමේ කටයුත්ත ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. ඒ අනුමල්ලිල ඥානවිමල ස්වාමීන් වහන්සේ ඉපත් කළ ආකාරයටම අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය නම කියන්නට අවසරයි. අලව්වේ අනෝමදස්සේ මහා යතිවරයාණන් වහන්සේගේ උන්වහන්සේට අපගේ ගෞරවය පුද කරමින් ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා මඟ පෙන්වීම ලබා ගනිමින් අප සිදු කරන මේ සත්කාරය අද දවසේදී සහෝදර ස්වාමීන් වහන්සේලාගේ සහයෝගයෙන් යුක්තව ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. පින්වත්නි, ඔබ දන්නවාද ආරම්භ කරන්නේ අංගුත්තර නිකාය එක පොත් වහන්සේට අදාළ දුක නිපාතයයි. ඒ නිසා ඔබ සියලු දෙනාම දුක නිපාතය නම් කරුණු දෙකක් ඇතුළත් සංග්‍රහ කොට තිබෙන දුක නිපාතයේ වස්තූප නායිකා වග්ගයට අයත් වජ්‍ය සූත්‍රයයි අද අපි පරිවර්තනය කිරීමට සූදානම් වන්නේ. ඒ නිසා ඔබගේ අවධානය දුක නිපාතයේ ආරම්භක සූත්‍ර දේශනාව වන වජ්‍ය සූත්‍රය දෙසට අවධානය යොමු කරන්නේ කියලා මුලින්ම සිහිපත් කරනවා. එසේ සිහිපත් කරමින් මේ කටයුත්ත අපි ආරම්භ කරමු.
හොඳයි. මුලින්ම ඒවම් මේ සුතන් වශයෙන් ආරම්භ කරනවා. ඒ දෙසට අවධානය යොමු කරමු. අපි මුලින්ම පෙළ කියවලා වචන පුරු කරගෙන ඊට පස්සේ අපි අපේ කටයුත්ත ආරම්භ කරමු. ආදරණීය ඔව් මයික් එක දාලා තියෙනවා. හොඳයි. අපි ආරම්භ කරමු. එහෙනම් සියලු දෙනාම මාත් එක්ක එකතු වෙලා මේ පාඩය හොඳින් කියවලා අර්ථය පැහැදිලි කරගන්න උත්සාහ ගනිමු. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසී භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවායේ තදවෝච ද්වේමානි භික්ඛවේ වජ්ජානි හතමානි ද්වේ දිට්ඨ ධම්මිකංච වජ්ජං සම්පරායිකංච වජ්ජං හතමංච භික්ඛවේ දිට්ඨ ධම්මිකං වජ්ජං ඉද භික්ඛවේ ඒකච්චෝ පස්සති චෝරං ආගුචාරින් රාජානෝ ගහිත්වා විවිධා අම්මකාරණා ආරින්තේ. තාත්තිකින් අහන්න ඉන්නර ප්‍රදාන්න වී මේ නායක බැරිනා මේ කරගන්න නෑ නෑ මං කියන්නේ ඔව් මේ මං කියන්නේ මේ මොකද කරන්නේ තාත්තිකින් තමයි නැවතත් හොඳට බලාගන්න. දෙවනි ඡේදයේ තුන්වෙනි පේලිය ආරම්භය දෙවනි ඡේදයේ තුන්වෙනි පේලිය ආරම්භය ඒකච්චෝ පස්සති චෝරං ආගුචාරින් රාජානෝ ගහිත්වා විවිධා කම්මකාරණා කාරෙන්තේ හසාහිපි තාලෙන්තේ වෙත්තේහිපි තාලෙන්තේ අත්ත දණ්ඩකේහිපි තාලෙන්තේ හත්තම්පි චින්දන්තේ පාදම්පි චින්දන්තේ හත්ත පාදම්පි චින්දන්තේ කන්නම්පි චින්දන්තේ නාසම්පි චින්දන්තේ කන්න නාසම්පි චින්දන්තේ විලංග තාලිකම්පි කාරෙන්තේ සංක මුණ්ඩිකම්පි කාරෙන්තේ රාහු මුකම්පි කාරෙන්තේ ජෝති මාලිකම්පි කාරෙන්තේ හත්ත පජ්ජෝතිකම්පි කාරෙන්තේ ඒරක වත්තිකම්පි කාරෙන්තේ
තිරක වාසිකම්පි කාරෙන්තේ ඒනෙය්‍ය කම්පි කාරෙන්තේ බලිස මන්සිකම්පි කාරෙන්තේ කහාපන කම්පි කාරෙන්තේ කාරා පතච්චි කම්පි කාරෙන්තේ පලිග පරිවත්ති කම්පි කාරෙන්තේ පලාල පිට්ටි කම්පි කාරෙන්තේ සත්තේනපි තේලේන ඕසින්චන්තේ තුනකේහිපි ආදාපෙන්තේ ජීවන්තම්පි සූලේ උත්තාසෙන්තේ අසිනාපි සීසංචින්දන්තේ තස්ස ඒවං හෝති යතා රූපානං කෝ පාපකානං කම්මානං හේතු චෝරං ආගුචාරින් රාජානෝ ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්ති අසාහිපි තාලෙන්ති අසිනාපි සීසංචින්දන්ති අහංචේව කෝපන ඒව රූපං පාපං කම්මං කාරෙය්‍යං මම්පි රාජානෝ ගහෙත්වා ඒව රූපා විවිධා කම්මකාරණා කාරෙය්‍යුං කසාහිපි තාලෙය්‍යුං අසිනාපි සීසංචින්දෙය්යුන්ති සෝ දිට්ඨ ධම්මිකස්ස වජ්ජස්ස බීතෝ න පරේසං පාහතං පලුම්පන්තෝ චරති ඉදං උච්චති භික්ඛවේ දිට්ඨ ධම්මිකං වජ්ජං. මං හිතනවා ඔබ මාත් එක්කම මේ සූත්‍ර පෙළ පාඨය කියන්නට ඇති කියලා. ටිකක් මෙතෙක් නොඇසූ අලුත් වචන සමුදායක්ම ඔබට ඇහෙන්නට ඇති, ඔබ කියවන්නට ඇති. ඉතින් මේ වචනවලට ඉතර බය වෙන්නට එපා. මෙහි අර්ථය අපි හොයාගෙන යනකොට අපිට මේ වචනවල තියෙන බරගතිය අඩු වෙනවා. අවශ්‍ය කරන්නේ මාත් එක්කම හොඳ අවධානයෙන් යුක්තව ඔබ ඒකාත්මික වුණොතින් ඔබටත් පුළුවන්කම ලැබෙනවා මේ දුක්ඛ නිපාතේ ආරම්භක සූත්‍රය වජ්ජ සූත්‍රය හොඳින් පරිවර්තනය කරගන්නට. ඒ නිසා අවධානය හොඳින් තබාගෙන ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු උතුම් බුද්ධ භාෂිතයක් කෙරෙහි අවධානය යොමු කරනවා කියන හැඟීමෙන් යුක්තවම මේ බුද්ධ භාෂිතය සිංහලට පරිවර්තනය කර ගැනීමට උත්සාහවත් වෙන්න. මාත් එක්කම ඔබ කියවනකොට ඔබට මේ වචන තවත් පහසු වේවි. ඒ නිසා දේමානි භික්ඛවේ කියන දෙවනි ඡේදයේ ඉඳන් හොඳ අවධානයෙන් යුක්තව මාත් එක්කම කියන්න. එනම් මම දෙවනි මේ නැවතත් මේ කොටසම කියවනවා පෙළ. හොඳ අවධානයෙන් යුක්තව මාත් එක්කම සියලු දෙනාම කියන්න. අර මේ වටපිට බලන්න එපා, වෙන දේවල් ගැන හිතන්නට එපා. බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ භාෂිතයක් කියවනකොට මේක වචනයෙන් ප්‍රගුණ කිරීම තුළ තමයි අපිට අර්ථය කරා යන්නට පුළුවන්කම තියෙන්නේ. නම් මාත් එක්කම කියන්න පින්වත්නි. ද්වේමානි භික්ඛවේ වජ්ජානි කතමානි ද්වේ
මේක ශබ්ද වෙන්නේ ද්වේ කියලා. දැන් මුලට කොම්බුව ඇවිල්ලා ඊට පස්සේ දයන්න බැඳි වයන්න තියෙන්නේ. ද්වේ. ද්වේ කියන්නේ දෙකක් කියන අදහසයි. ඇයි දුක්ඛ නිපාතේ කාරණා දෙකක් පිළිබඳවනේ කියන්නේ. අන්නේ දෙක සඳහන් කරනවා ditta ධම්මිකංච වජ්ජං. ditta ධම්මිකංච වජ්ජං. ඊළඟ එක සම්පරායිකංච වජ්ජං. සම්පරායිකංච වජ්ජං. අතමංච භික්ඛවේ ditta ධම්මිකං වජ්ජං. ඉද භික්ඛවේ ඒකච්චෝ. ඔය කොම්බුව ඡයනු බැඳි ඡයන්න ඒක තමයි එකට ශබ්ද කරන්නේ ඒකච්චෝ පස්සති චෝරං ආගුචාරින් රාජානෝ ගහෙත්වා විවිධා කම්ම කාරණා කාරෙන්තේ අසාහිපි. ඒක විසන්ධි වෙනවා පසාහි අපි කියලා. පසාහි අපි තමයි පසාහිපි කියලා සංධිපදයක් හැටියට පෙන්වන්නේ. තාලෙන්තේ වෙත්තේහිපි. වෙත්තේහි අපි. අපි කියන්නේ ද කියන අදහසනේ. ද තාලෙන්තේ ඊට පස්සේ අද්ද දණ්ඩ කේහිපි. අද්ද දණ්ඩ කේහි අපි. තාලෙන්තේ හත්තම්පි. හත්තං අපි. හත්තං අපි. හත්ත කියන්නේ අත, අපි කියන්නේ ද. හත්තං අපි අතද කියන අදහස. කින්දන්තේ පාදම්පි. පාදං අපි. පායන්න දයන්න බිඳුව දන අපි. පාදම්පි. කින්දන්තේ හත්ත පාදම්පි. හත්තං පාදං අපි. හත්තං පාදං අපි තමයි හත්ත පාදම්පි කියලා සංධිපදයක් හැටියට තියෙන්නේ. අතද අතද පාදයද කියන අදහස. හත්තං පාදං අපි හත්ත පාදම්පි. කින්දන්තේ අන්නම්පි. අන්නං අපි. අන්නම්පි. අන්නම්පි කියන්නේ කනනේ. අන්නං අපි කනද. කින්දන්තේ නාසම්පි. නාසං අපි. නායන්න සයන්න බිඳුව දන අපි. නාසම්පි. කින්දන්තේ අන්න නාසම්පි. ඒකත් සංධිපදයක්. අන්නං නාසං අපි. කන්නං නාසං අපි තමයි කන්න නාසම්පි කියලා හැදිලා තියෙන්නේ. කින්දන්තේ විලංග තාලිකම්පි. විලංග තාලිකං අපි. විලංග තාලිකම්පි. කාරෙන්තේ සංක මුණ්ඩිකම්පි. සංක මුණ්ඩිකම්පි. සංක මුණ්ඩිකං අපි. සංක මුණ්ඩිකම්පි. කාරෙන්තේ රාහු මුකම්පි.
රාහු මුකම්පි කාරෙන්තේ ජෝති මාලිකම්පි ජෝති මාලිකං අපි ජෝති මාලිකම්පි කාරෙන්තේ අත්ත පජ්ජෝතිකම්පි අත්ත පජ්ජෝතිකම්පි අත්ත පජ්ජෝතිකං අපි අත්ත පජ්ජෝතිකම්පි කාරෙන්තේ ඒරක වත්තිකම්පි ඒරක වත්තිකම්පි කාරෙන්තේ චිරවාසිකම්පි චිරවාසිකං අපි චිරවාසිකම්පි කාරෙන්තේ ඒනෙය්‍යකම්පි ඒනෙය්‍යකං අපි ඒනෙය්‍යකම්පි කාරෙන්තේ බලිස්ස මන්සිකම්පි බලිස මන්සිකම්පි කාරෙන්තේ කහාපනකම්පි කහාපනකම්පි කහාපනකං ඉති කාරෙන්තේ කාරා පතච්චි කම්පි කාරා පතච්චි කම්පි කාරා පතච්චිකං අපි කාරෙන්තේ පලිග පරිවත්තිකම්පි මාත් එක්කම කියන්න තමන් හොඳට මාත් එක්කම කටින් ශබ්ද නගලා කියන්න කියන දේ තමන්ට ඇහෙන්න හොඳින් කියන්න මාත් එක්කම පලිග පරිවත්තිකම්පි පලිග පරිවත්තිකං අපි කාරෙන්තේ පලාල පිට්ටිකම්පි පලාල පිට්ටිකම්පි කාරෙන්තේ තත්තේනපි තත්තේනපි තයන්නෙන් පස්සේ කොම්බුව තයනු බැඳි තයන්න එතකොට තත්තේ කියලා තමයි ඒක ශබ්ද වෙන්නේ තත්තේන අපි තත්තේන පි තේලේන ඕසින්චන්තේ ඕසින්චන්තේ සුනකේහිපි සුනකේහි අපි සුනකේහි අපි කාදාපෙන්තේ කාදාපෙන්තේ ජීවන්තම්පි ජීවන්තං අපි ජීවන්තම්පි සූලේ උත්තා සෙන්තේ උත්තා සෙන්තේ අසිනාපි සීසං පින්දන්තේ තස්ස ඒවං හෝති යතා රූපානං කෝ පාපකානං කම්මානං හේතු චෝරං ආගුචාරින් රාජානෝ ගහිත්වා විවිධා කම්මකාරණා කාරෙන්ති විවිධා කම්මකාරණා කාරෙන්ති අසාහිපි තාලෙන්ති ඊට පස්සේ එතන පෙయ్యාලමක් තියෙන්නේ එතන අර මුලින් අසාහිපි තාලෙන්ති කියන තැන සිට
අසිනාපි සීසං චින්දන්ති කියන තැන දක්වා යාලමක් තියෙන්න අපි ඒක මුලින් කතා කළා. එතකොට අසිනාපි සීසං චින්දන්ති අහංචේව කෝපන ඒව රූපං පාපං කම්මං කාරෙය්‍යං මම්පි රාජානෝ ගහෙත්වා ඒව රූපා විවිධා කම්මකාරණා කාරෙය්‍යුං කසාහිපි තාලෙය්‍යුං එතනත් යාලමක් තිබෙන්නේ දැන් සිට අසිනාපි දක්වා. අසිනාපි සීසං කින්දෙය්යුන්ති සෝ දිට්ඨ ධම්මිකස්ස වජ්ජස්ස පීතෝ න පරේසං පාබතං පලුම්පන්තෝ චරති ඉදං උච්චති භික්ඛවේ දිට්ඨ ධම්මිකං වජ්ජං ඉදං උච්චති භික්ඛවේ දිට්ඨ ධම්මිකං වජ්ජං. දැන් අපි දෙසරයක් මේක සිහිපත් කළා. දැන් අපි උත්සාහ ගනිමු මේ පෙළ සිංහලට පරිවර්තනය කිරීම සඳහා. මුල්ම පාඩේ ඔබට වඩාත් පුරුදුයි. ඒවං මේ සුතං මේ මා විසින් ඒවං මෙසේ සුතං අසන ලදී ආනන්ද මහෝත්තමයාණන් වහන්සේගේ මූලික ප්‍රවේශය තමයි සූත්‍ර ප්‍රවේශය තමයි එතන සිහිපත් කරන්නේ. මා විසින් මෙසේ අසන ලදී භගවා ඒකං සමයං එක් සමයෙහි භගවා භාග්‍යතුන් වහන්සේ සාවත්තියං සැවැත් නුවර ජේතවනේ අනාථපිණ්ඩිකාස්ථාරාමේ ජේතවනාරාමයෙහි අනේපිණ්ඩිකතුමාගේ ආරාමයෙහි විහෙරති වැඩවාසය කරයි. වර්තමාන ඒක වචනයක් තමයි විහෙරති වැඩවාසය කරයි. තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි භික්ඛවෝති තත්‍රකෝ එහිදී වනාහි භගවා භාග්‍යවතුන් වහන්සේ භික්ඛවෝති භික්ඛූනියයි භික්ඛු ආමන්තේසි භික්ෂූන් නැමතූසේක භික්ෂූනියයි භික්ෂූන් ඇමතූසේක. බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං බදන්තේ ඉති ස්වාමීනියයි තේ භික්ඛු ඒ භික්ෂූහු භගවතෝ භාග්‍යවතුන් වහන්සේට පච්චස්සෝසුං උත්තර සැපයූහ පිළිවදන් දුන්හ. දෙකම හරි උත්තර සැපයූහ පිළිවදන් දුන්හ.
භගවා ඒතදවෝච භගවා ඒතං අවෝච භගවා ඒතං අවෝච භගවා භාග්‍යතුන් වහන්සේ ඒතං මෙය අවෝච වදාළසේක භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක අන්න ආනන්ද මහෝත්තමයන්න් වහන්සේගේ పూర్ව ප්‍රවේශයෙන් අනතුරුව අන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් ඒතං අවෝච භගවා භාගතුන් වහන්සේ මේ වදාළසේක අන්නින් ඊට පස්සේ භාගතුන් වහන්සේගේ දේශනාව දක්වලා තියෙන්නේ. දැන් අපි සූදානම් වන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. ද්වේමානි භික්කවේ වජ්ජානි භික්කවේ මහණෙනි ද්වේ ඉමානි කියලයි මේක විසන්ධි වෙන්නේ. ද්වේ ඉමානි ඉමානි වජ්ජානි ද්වේ මේ වැරදි වජ්ජ කියන්නේ වැරදි මේ සූත්‍රයේ නමත් වජ්ජ සූත්‍රයනේ වජ්ජ කියන්නේ වැරදි ඉමානි වජ්ජානි දේ මේ වැරදි දෙකකි මේ වැරදි දෙකකි වැරදි කියලා තියෙනවා අපරාධ කියලා කියනවා අපි මෙතන වැරදි කියන වචනය පාවිච්චි කරමු මහණෙනි මේ වැරදි දෙකකි අතමානි දේ අවර දෙකක්ද අවර දෙකක්ද අතමානි දේ අවර දෙකක්ද දිට්ඨ ධම්මිකංච වජ්ජං දිට්ඨ ධම්මිකංච වජ්ජං මේක අපි ටිකක් සරලව ගම්මු සාමාන්‍යයෙන් මේක සඳහන් වෙන්නේ පොත්පත්වල මේ ආත්ම භාවයේ විපාක විඳ යුතු කියන එක. අපි ඒක ගනිමු මෙහෙම. මෙලොවට අයත් දිට්ඨ ධම්මිකංච මෙලොවට අයත් වජ්ජං වැරැද්දකි මෙලොවට අයත් වැරැද්දකි ඔබට ඕනනම් ලියාගත්තට කමකුත් නැහැ මේ ආත්මයෙහි විපාක විඳ යුතු මේ ආත්මයෙහි විපාක විඳ යුතු වැරැද්දකි කිව්වත් හරි මෙලොවට අයත් වැරැද්දකි සම්පරායිකංච වජ්ජං සම්පරායිකංච වජ්ජං පරලොවට අයත් වැරැද්දකි පරලොවට අයත් වැරැද්දකි ඔබට අවශ්‍ය නම් ලියාගන්න පරලොව විපාක විඳ යුතු වැරැද්දකි කියලත් අර්ථය පැහැදිලි කරගන්න ලියාගන්න අවශ්‍ය නම් එතකොට මං සරලව කියන්නම් දිට්ඨ ධම්මිකංච වජ්ජං මෙලොවට අයත් වැරැද්දකි සම්පරායිකංච වජ්ජං පරලොවට අයත් වැරැද්දකි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ වැරදි දෙකකේ කුමක්ද වැරදි දෙක මෙලොවට අයත් වැරැද්දයි පරලොවට අයත් වැරැද්දයි ඔක තමයි සරලව ගත්තොත් වචන වලට එච්චර බය වෙන්නට එපා සරලව කිව්වොත් ඔය අදහස තමයි අපි කිව්වේ මහණෙනි මේ වැරදි දෙකකේ කුමක්ද මේ දෙක මෙලොවට අයත් වැරැද්ද පරලොවට අයත් වැරැද්ද එච්චරයි අදහස සරලව ගත්තොත් ඊට පස්සේ කතමංච තැන ඉඳන් බලා ගන්න
අතමංච භික්කවේ දිට්ඨ ධම්මිකං වජ්ජං අතමංච භික්කවේ දිට්ඨ ධම්මිකං වජ්ජං භික්කවේ මහණෙනි අතමංච දිට්ඨ ධම්මිකං වජ්ජං කෙසේද මෙලොවට අයත් වැරැද්ද කෙසේද එහෙම නැත්නම් කුමක්ද මෙලොවට අයත් වැරැද්ද ඊට පස්සේ ඉද භික්කවේ ඒකච්චෝ පස්සති චෝරං ආගුචාරින් රාජානෝ ගහිත්වා කියලා දිග වාක්‍යයක් තියෙන හොඳ අවධානයෙන් අහන්න භික්කවේ මහණෙනි ඉද කියන්නේ මෙහි කියන අදහස එහෙම නැත්නම් මෙලොව කිව්වත් කමක් නැහැ මෙහි මෙලොව කියන අදහස ඒකච්චෝ ඒකච්චෝ කියන්නේ එතන එක් පුජ්‍යලයෙක් චෝරං ආගුචාරින් අපරාධයෙහි හැසිරුණා වූ සොරෙක් ආගුචාරින් අපරාධයෙහි හැසිරුණා වූ චෝරං සොරෙක් අපරාධයෙහි හැසිරුණා වූ සොරෙක් ඊට පස්සේ රාජානෝ කියන එක පසුවට ගන්නේ ගහෙත්වා ගෙන පූර්ව ක්‍රියාවක් ගහෙත්වාගෙන විවිධා කම්ම කාරණා ආරෙන්තේ විවිධ කම් කටුළු ආරෙන්තේ කරන්නේ ඊට පස්සේ එතන ඉඳන් රාජානෝ පස්සති කියන ඒවා පස්සට ගන්නේ අසාහිපි තාලෙන්තේ පින්වත්නි ඔතන තියෙන්නේ කසාහි ඉති කස වලින්ද තාලෙන්තේ තලන්නේ කස වලින්ද තලන්නේ අර කිව්වනේ මේ වැරදි කරන සොරෙක් අල්වාගෙන විවිධ කම්කටොළු කරමින් කස වලින් තලන්නේ වෙත්තේ හිපි තාලෙන්තේ වෙත්ත කියන්නේ පින්වත්නි ඔතන වේවැල් කියන අදහස. එතකොට වෙත්තේ හිපි කියන්නේ වේවැල් වලින්ද තලන්නේ හොඳ අවධානයෙන් අහන්න මේව ලියා ගන්න වචනයක්වත් අඩු කරගන්නට එපා මේ සම්පූර්ණම බුද්ධ භාෂිතය අපි උත්සාහ ගන්නේ මේ සිංහලට පරිවර්තනය කළා අපි දේශනාවට උපකාරයක් ලබා ගන්න. එතකොට වෙත්තේහිපි තාලෙන්තේ
වේවැල් වලින්ද තලන්නේ. ඊළඟ වචනය බලන්න. අද්ද දණ්ඩකේහිපි තාලෙන්තේ. අද්ද දණ්ඩකේහිපි තාලෙන්තේ. ඒක පින්වත්නි එන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලා මුලින් අහගන්න අර රියන් ලියන්න එපා. රියන් 4ක් දිග දණ්ඩක් ගැන හිතන්න. රියන් 4ක් දිග දණ්ඩක් අරගෙන ඒක දෙකට පලනවා කියලා හිතන්න. රියන් 4ක් දිග දණ්ඩක් අරගෙන දෙකට පලනවා කියලා හිතන්න. අන්න ඒකයි මේ කියන්නේ. එතකොට අද්ද දණ්ඩකේහිපි කියලා කියන්නේ රියන් 4ක් දිග දණ්ඩක් දෙකට පලාද තාලෙන්තේ තලන්නේ. මේ කියන්නේ ඉතින් සරලව ගත්තොත් රියන් 4ක් දිග පොල්ලකින් ගහනවයි කියලා නේ කියන්නේ. අද ඔය ව්‍යවහාරේ කියන 2.2 පොල්ලකින් කෑමක් හා සමානයි මේ. ඊටත් වැඩි මේක රියන් 4ක් නේ. වැරද්දක් කළාට පස්සේ මේ රජවරු දෙන දඬුවම් ගැන කියන්නේ. තව තව බරපතල දඬුවම් ගැන ඉස්සරහට කියවෙනවා. සමහර වෙලාවට අහගෙන ඉන්නත් බැරි දඬුවම් තියෙනවා පින්වත්නි. මේ රජවරු දෙන දඬුවම් ගැනයි කියන්නේ. දැන් ඉස්සෙල්ල කිව්වේ කසෙන් තලනවයි කිව්වා, වේවැලෙන් තලනවයි කිව්වා, රියන් 4ක් දිග පොල්ලකින් ගහනවයි කියලා කිව්වා. ඊට පස්සේ හත්තම්පි චින්දන්ති. හත්ත කියන්නේ අත. එතකොට අතද සිඳින්නේ. අතද සිඳින්නේ. අත කපනවා. මේ බුදුරජාණන් වහන්සේ තත්කාලීන සමාජයේ රජවරුන් විසින් වැරදි කරපු අයට දීපු දඬුවම් ගැනයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ විසින් තත්කාලීනව හිටපු රජවරුන් විසින් තොරුන්ට දීපු දඬුවම් පිළිබඳව විග්‍රහයක්. එතකොට අතද සිඳින්නේ. පාදම්පි චින්දන්ති. අත විතරක් නේ ඊට පස්සේ පාදයද සිඳින්නේ. එතන ඒක වචනයෙන් තියෙන්නේ එක අතක් කපනවා ඊට පස්සේ පාදම්පි එක කකුලක් කපනවා පාදයද සිඳින්නේ. ඊට පස්සේ කියනවා හත්ත පාදම්පි චින්දන්ති. හත්ත පාදම්පි අතද පාදයද සිඳින්නේ. අතද පාදයද සිඳින්නේ. එතකොට එතන දඬුවම් 3යි. අත කපනවා, පය කපනවා, අත්පා දෙකම කපනවා. දඬුවම් 3ක් තියෙනවා. ඒ ශරීරයේ වැඩි කොටස් ඉවත් කරනවා වගේ ඊට පස්සේ කන්නම්පි චින්දන්ති. කන්න කියන්නේ උතන කන. කන්නම්පි කනද සිඳින්නේ. කනද සිඳින්නේ. ඊට පස්සේ තව එකක් වැඩි කියලා පේනවා නාසම්පි චින්දන්ති. නාසම්පි නාසයද සිඳින්නේ. නාසයද සිඳින්නේ. ඊට පස්සේ කන්න නාසම්පි චින්දන්ති. කනද නාසයද සිඳින්නේ. කනද නාසයද සිඳින්නේ.
ඊට පස්සේ බලන්න තව දඬුවමක් දැන් ඔන්න ශරීරයේ තියෙන අංගෝපාංග ටික කපලා දැමීම තියෙනවා. ඊට පස්සේ අලුත් දඬුවමක් තියෙනවා බිලංග කාලි කම්පි. බිලංග කාලි කම්පි. මේකේ මේ දඬුවම ගැන අනකොටත් බය හිතෙන දඬුවමක් තියෙන බිලංග තාලි කම්පි කියලා කියන්නේ පින්වත්නි මේ හිස් අබල ලියාගන්න හිස් අබල උගුලා හිස් අබල උගුලා රත්තු ලෝදිය දමා හිස් අබල උගුලා රත්තු ලෝදිය දමා සැලක් මෙන් සැලක් කියන්නේ එතන භාජනයක් වගේ සැලක් මෙන් කරන්නේ ඒ කියන්නේ අපේ හිස් අබල අර මේ හිතෝ මොනවා හරි ටින් එකක් තියෙනවයි කියලා ඒ ටින් එකේ උඩ පියන ගලවලා ඒක ඇතුළට ලෝදිය දාලා අලතනවා වගේ හිස් අබල ගලවලා අර පියන ගැලෙව්වා වගේ හිස් අබල ගලවලා ඒක ඇතුළට ලෝදිය දාලා කලතනවා. මොන දඬුවමේ ස්වභාවය. එතකොට ඔබ ලියාගන්න ඔබ ඒක ලියාගන්න හිස් අබල උගුලා රත්තු ලෝදිය දමා සැලක් මෙන් එහෙම නැත්නම් වාජනයක් මෙන් කරන්නේ ඊළඟ දඬුවම සංක මුණ්ඩි කම්පි කාරෙන්තේ සංක මුණ්ඩි කම්පි කාරෙන්තේ ඒකත් ඇඟ කිලිපොලා යන දඬුවමක් ඒක ලියා ගන්න සංක මුණ්ඩි කම්පි කියලා කියන්නේ ඉස්තකෙස් සමග හිස සම උගුලා හිස සම උගුලා අග්ගෙඩියට කියන්නේ සක කියලානේ සකක් මෙන් මුඩු කරන සකක් මෙන් මුඩු කරන ඔබට ලියාගන්න බැරි වුණා නම් ලියාගන්න ඉස්තකේ සමග හිස සම උගුලා සකක් මෙන් මුඩු කරන සරලවම කියනවා නම් මේ කොණ්ඩෙන් අල්ලලා අමාත් එක්ක උලලා දැම්මට පස්සේ හරියට හක් ගෙඩිය වගේ වෙනවා ඔළුව. ඉස්තුත් එක්ක හැම ගලවලා ඔළුව හක් ගෙඩියක් වගේ කරනවා කියලායි කියන්නේ. සකක් කිව්වේ එතන හක් ගෙඩිය. ඊළඟ දඬුවම බලන්න රාහු මුකම්පි කාරෙන්තේ රාහු මුකම්පි කාරෙන්තේ බලන්න ඒ දඬුවම කොහොමද කියලා මුඛය විවෘත කොට ඇතුළත පහන් දැල්වීම කරන්නේ මුඛය විවෘත කොට ඇතුළත පහන් දැල්වීම කරන්නේ කට දෙපැත්තට ඇදලා කට ඇතුලේ පහනක් තියනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එදා කාලේ තිබිච්ච දඬුවම් පිළිබඳ මුඛය විවෘත කොට ඇතුළත පහන් දැල්වීම කරන්නේ
ඊට පස්සේ බලා ගන්න ඊළඟ දඬුවම ජෝති මාලිකම්පි කාරෙන්තේ ජෝති මාලිකම්පි කාරෙන්තේ ලියා ගන්න සියලු ශරීරය තෙල් කඩින් වෙලා ගිනි දැල්වීමද කරන්නේ සියලු ශරීරය තෙල් කඩින් වෙලා ගිනි දැල්වීමද කරන්නේ සියලු ශරීරය තෙල් සහිත රෙදි වලින් ඔතලා ගිනි තියනවා ඊළඟ දඬුවම අත්ත පජ්ජෝති කම්පි කාරෙන්තේ අත්ත පජ්ජෝති කම්පි කාරෙන්තේ එතන හත්ත කියන්නේ අතනේ එතකොට ලියා ගන්න අත තෙල් කඩින් වෙලා අත තෙල් කඩින් වෙලා විලක්කුවක් මෙන්ද කරන්නේ අත තෙල් කඩින් වෙලා විලක්කුවක් මෙන්ද කරන්නේ ඒ කියන්නේ ඔබට තේරෙනවා තෙල් සහිත රෙදි අතේ ඔතලා විලක්කුවක් වගේ ගින්දර තියනවලු ඊළඟ දඬුවම ඒරක වත්ති කම්පි කාරෙන්තේ ඒරක වත්ති කම්පි කාරෙන්තේ ලියා ගන්න පින්වත්නි බෙල්ලෙහි පටන් ගොප් ඇටය දක්වා සම කපා ඉවත් කිරීමද කරන්නේ බෙල්ලෙහි පටන් ගොයන්න අල් පයන්න ගොප් ඇටය දක්වා සම කපා ඉවත් කරන්නේ පින්වත්නි ඔබ මට වඩා හොඳට දන්නවා ඇති සමහර විට මේ බෙල්ලේ ඉඳන් පාදයේ ඒ ඇටය දක්වාද එහෙම නැත්නම් එතන තැන පිළිවෙන ගොප් ඇටය කියන්නේ ඔබ මට වඩා හොයලා බලන්න ඒ බෙල්ලේ ඉඳන් ඒ ගොප් ඇටය දක්වා කියන අතර ප්‍රදේශයේ මේ සම උගුලවා අයින් කරනවා සම කපා ඉවත් කිරීම ඊළඟ දඬුවම තිරක වාසිකම්පි කාරෙන්තේ තිරක වාසිකම්පි කාරෙන්තේ ලියා ගන්න බෙල්ලේ සිට පටිය දක්වාද පටිය සිට ගොප් මස දක්වා ගොයන්න අල්ප යන ගොප් මස දක්වා සම උගුලවා බෙල්ලේ සිට කටිය දක්වාද කියන්නේ බොහෝ දුරට මෙතන බෙල්ලේ ඉඳන් අපේ මේ නාභිය දක්වා වෙන්නට ඕන ඊට පස්සේ එතෙන් සිට කියන කටිය සිට ගොප් මස දක්වා නාභිය ප්‍රදේශයේ ඉඳන් කකුල් දෙකේ පහළ ඇටය දක්වාම මොකද්ද කරන්නේ සම උගුලවා ඉගිලවීමද කරන්නේ
ඊළඟ දඬුවම ඒනෙය්‍ය කම්පි කාරෙන්තේ ඒනෙය්‍ය කම්පි කාරෙන්තේ ලියාගන්න දෙදන දෙවැල මිටෙහි දෙදන දෙවැල මිටෙහි යවුල් ගසා ආත්පස ගිනි තැබීමද කරන්නේ දෙදන දෙවැල මිටෙහි යවුල් ගසා ආත්පස ගිනි තැබීමද කරන්නේ ඊළඟ දඬුවම බලිස මන්සි කම්පි කාරෙන්තේ බලිස මන්සි කම්පි කාරෙන්තේ පින්වත්නි එතන තියෙන්නේ මේ උබතෝ මුඛයෙහි ලියාගන්න උබතෝ මුඛයෙහි සම්මස්නහර සම්මස්නහර මේ සම්මස්නහරද අදින්නේ වගේ අදහසක් එතන උබතෝ මුඛයෙහි කියන එකෙන් අදහස් කරන්නට ඇත්තේ සමහර වෙලාවට මුඛය කියන්නේ මෙතන උබතෝ උබ කියන්නේ උබතෝ මුඛං කියලා කටවල් දෙකයිනේ කටින් සහ සමහර වෙලාවට ගුද මාර්ගය වෙන්නත් පුළුවන් දෙපැත්තෙන්ම සම්මස් ඇට නහර ඇදලා ගන්නවා කියන අදහසක් වගේ තමයි මේකේ මේ දඬුවමෙන් පේන්නේ ඊට පස්සේ කහාපන කම්පි කාරෙන්තේ කහාපන කම්පි කාරෙන්තේ සියලු ශරීරය තියුණු වැහැයෙන් කුඩා ප්‍රමාණයට කැපීමද කරන්නේ සියලු ශරීරය තියුණු වැහැයෙන් කුඩා ප්‍රමාණයට කැපීමද කරන්නේ ඊළඟ දඬුවම කාරා පතච්චි කම්පි කාරෙන්තේ කාරා පතච්චි කම්පි කාරෙන්තේ එතන ඒ දඬුවමින් කියවෙන්නේ ශරීරයේ ඒ තැන් අවියෙන් අපා දමන ඊළඟ දඬුවම පලිග පරිවත්ති කම්පි කාරෙන්තේ
පලිග පරිවර්තිකම්පි කාරෙන්තේ මේ බලන්නේ දඬුවමේ තියුණු භාවය ඇලයකින් හොවා කන් සිදුරෙහි යවුල් ගසා ඔබට චිත්‍රූපයක් මැවෙනෝ ඇති යවුල් ගසා දෙපාගෙන සිසාරවීමද කරන්නේ ඇලයකින් හොවා කන් සිදුරෙහි යවුල් ගසා දෙපාගෙන සිසාරවන්නා වූ සිසාරවීමද කරන්නේ එක පැත්තකට ඉන්න කියලා අනේ යවුල් ගහලා ශරීරය කරකවනවා ඊළඟ දඬුවම පලාල පිට්ටි කම්පි කාරෙන්තේ පලාල පිට්ටි කම්පි කාරෙන්තේ බලන්න ඒකත් මහා තියුණු දැඩි දඬුවමක් සිවි සම නොසිඳෙනසේ තියාගන්න සිවි සම නොසිඳෙනසේ මේක පොත්තපතේ සඳහන් වෙන ඊට පස්සේ දා ගලින් කියලා දා ගලින් ඇට සුණු විසුණු කොට සුණු විසුණු කොට සිඳ පිදුරු මිටියක් සේද කරන්නේ අර වීදුරු බඩු ටිකක් තියෙන පෙට්ටියක් දමලා හෙල්ලුවට පස්සේ ඔක්කොම වීදුරු බඩු ටික කැට කෑලි ටික හැදෙනවා වගේ අපේ ශරීරයේ තියෙන ඇට ආදී සියලු දේවල් එක පිදුරු මිටියක් බවට පත් වෙනකන් සුණු විසුණු කරලා දානවා වගේ අදහසක් තමයි මේ දනුවමින් පේන්නේ. ඊට පස්සේ තත්තේනපි තේලේන ඕසින්චන්තේ තත්තේනපි තේලේන ඕසින්චන්තේ ඒ කියන්නේ උණු තෙල් වැක්කිරීමද කරන්නේ උණු තෙල් වැක්කිරීමද කරන්නේ එහෙම නැත්නම් උණු තෙල් ඉසීමද කරන්නේ පින්වත්නි ටිකක් ඔබට වෙහෙස මහන්සිත් ඇති මේ ටිකක් ගැඹුරු වචන ටික ගැඹුරු කියන්නේ අර්ථය ගැඹුරු නැහැ වචන ටිකක් නුහුරුකමක් තියෙනවා මේ සම්බන්ධයෙන් මොනවම් හෝ මෙතන ඉඳන් තවත් දඬුවම් ටිකක් තියෙනවා එතන ඉඳන් පහසුයි මේ වචන වලින් යමෙකුට මොනවා හරි ලියා ගන්න අපහසු වුණා නම් අපැහැදිලි වුණා නම් සිහිපත් කරන්න මොනවම් හෝ ගැටලුවක් තියෙනවා නම් පින්වත්නි අහන්න අහලා නිවැරදි කරගෙනම යන්න හොඳයි පින්වත්නි එහෙමනම් තව හැම දිනාගේම යහපත පිණිස මේ
එන ටික මේ අදහස යමෙකුට කියන්න පුළුවන් නම් අර වෙනද වගේම ඉදිරිපත් වෙන්න පින්වත්නි. ඒක අපිට මේ පාඩම තවදුරටත් පහසු කරගන්න උපකාරී වෙනවා. කවුරු හරි ඉදිරිපත් වෙන්න පින්වත්නි, ඉදිරිපත් වෙලා මේ අදහස කියන්න උත්සාහ ගන්න. මමත් උදව් කරන්නම්. වැරදීම ගැටලුවක් නැහැ. ඕනම කෙනෙක් ඉදිරිපත් වෙන්න පින්වත්. අපි මෑණියන් වහන්සේලා වුණත් කමක් නැහැ. ඕනම කෙනෙක් ඉදිරිපත් වෙන්න පින්වත්නි. අද නම් බය වෙලා වගේ එච්චර අමාරුයි කියලා හිතන්නට එපා. මම උදව් කරන්නම්. හොඳයි පින්වත්නි, අද ඉදිරිපත් වෙන බවක් නම් පේන්නේ නැහැ. අපි එතෙන් සිට එහෙනම් ඉදිරියට කරගෙන යමු. බලා ගන්න එහෙනම් අපි නතර කරපු තැන තුනකේහිපි ආදාපෙන්තේ. තුනක කියන්නේ බල්ලා කියන අදහසනේ. තුනකේහිපි කියලා කියන්නේ බල්ලන් විසින්ද ආදාපෙන්තේ කවනු ලබන්නේ. බල්ලන් විසින්ද කවනු ලබන්නේ. ඊළඟට පින්වත්නි තියෙන්නේ ජීවන්තම්පි සූලේ උත්තාසෙන්තේ. ජීවන්තම්පි ඒ කියන්නේ ජීවන්තම්පි සූලේ කියන්නේ එතන උල කියන එකයි. සූලේ උත්තාසෙන්තේ කියන උල තියෙනවයි කියන එක. නිකම්ම නෙවෙයි ජීවන්තම්පි. ඒ කියන්නේ මේ පන පිටින් කියලා අදහස කියන්නේ. පන පිටින් උලෙහි තබන්නේ. පන පිටින් උල තියෙනවයි කියන එකයි. පන පිටින් උල තබන්නේ. ඊට පස්සේ අස්තිනාපි සීසංචින්දන්තේ. ඊට අස්ති කියන්නේ කඩුව. එතකොට අස්තිනාපි කඩුවෙන්ද හිස සිඳින්නේ. කඩුවෙන්ද හිස සිඳින්නේ. අන්න දැන් උතනින් ඇවිල්ලා ඊට පස්සේ එන්න මුලට. කඩුවෙන්ද හිස සිඳින්නේ. ඊට පස්සේ අපි අර වචන දෙකක් මෙතන අතහැරුනේ. සිඳින් ඊට පස්සේ ඔබට මගරුණ නේද උඩ වචනයක් රාජානෝ පස්සති කියලා. රජවරු. රාජානෝ රජවරු පස්සති දකින්නේද. පස්සති දකින්නේද. අන්න එතෙන්ට වචන එකතු කරගන්න. අර්ථය එහෙමයි ගන්න වෙන්නේ. දැන් සිඳින්නේ රාජානෝ රජවරු පස්සති දකින්නේ.
ඊට පස්සේ ආයෙත් නතර කරපු තැන ඉඳන් තස්ස එවං හෝති තස්ස ඒ පුජ්‍යලයාට ඔහුට ඒවං හෝති ඒවං කියන්නේ මෙසේ හෝති වෙයි මෙසේ වෙයි කියන්නේ පින්වත්නි ඒ පුජ්‍යලයාට මෙබඳු සිතුවිල්ලක් ඇති වෙනවා කියන අදහසයි තස්ස ඒවං හෝති ඔහුට මෙසේ වෙයි වචනයේ අර්ථයට එහා ගියොතින් ඔහුට මෙබඳු සිතුවිල්ලක් වෙයි මොකක්ද ඒ ඇති වෙන සිතුවිල්ල යතා රූපානං කෝ පාපකානං කම්මානං හේතු බලන්න යතා රූපානං කෝ පාපකානං කම්මානං යතා ස්වරූප වූ පව්කම් හේතුවෙන් යතා ස්වරූප වූ පව්කම් හේතුවෙන් රාජානෝ වචන දෙකක් එහයින් තියෙන රාජානෝ රජවරු ආගුචාරින් චෝරං ගහෙත්වා ආගුචාරින් චෝරං ගහෙත්වා අපරාධයෙහි හැසිරුණා වූ සොරෙකුගෙන චෝරං ගහෙත්වා සොරෙකුගෙන විවිධා කම්මකාරණා කාරෙන්ති විවිධ වූ කම් කටුළු කරද්ද විවිධ වූ කම් කටුළු කරද්ද අන්න නැවතත් ඒ කම් කටුළු ටික සිහිපත් කරනෝ කසාහිපි තාලෙන්ති කසවලින්ද තලත් කසවලින්ද තලත් පෙయ్యాලම යන්නේ උඩ සිහිපත් කරපු කාරණාව අසිනාපි සීසංචින්දන්ති අඩුවෙන්ද හිස සිඳිත් ඊට පස්සේ අහංචේවකෝ මමද වනාහි අහංචේවකෝපන මමද වනාහි ඒව රූපම් පාපං කම්මං කාරෙය්‍යං මෙබඳු වූ පව්කම් කරන්නේ නම් මෙබඳු වූ පව්කම් කරන්නේ නම් මම්පි රාජානෝ ගහෙත්වා මමද රජවරු ගෙන මමද රජවරුගෙන ඒව රූපා විවිධා කම්මකාරණා කරෙය්‍යුම් ඒව රූපා විවිධා කම්මකාරණා මෙබඳු වූ විවිධ කම් කටුළු කාරයුම් කරන්නාහුය මමත් මේ වගේ වැරදි කළොත් රජවරු මටත් අල්ලගෙන ඉහත සඳහන් කරපු දුක්කම් කටළු කරන්නවයි කියලා හිතනවා කසා හිපි තාලෙයුම් කසවලින්ද තලන්නාහුය
පස්සේ පෙය්‍යාලම අසිනාපි සීසං කින්දෙය්යුන්ති කඩුවෙන්ද හිස සිඳින්නාහුය. ඊට පස්සේ සෝ දිට්ඨ ධම්මිකස්ස වජ්ජස්ස බීතෝ බලන්න ඔහු දිට්ඨ ධම්මිකස්ස වජ්ජස්ස මෙලොවට අයත් වැරදි කරන තැනැත්තාට එහෙම නැත්නම් ඔහු මෙලොවට එහෙම නැත්නම් ඔහු මෙලොවට අයත් වැරදි කරන තැනැත්තාට බීතෝ බිය වූයේ න කියන එක පස්සේ පරේසං අන් අයගේ පාහතං වස්තුව පලුම්පන්තෝ පැහැර ගනිමින් ඔය චරති කියන එකට අන්න අපි අර පරේසං කියන එකට මුලින් තියෙන ණයන්න එකතු කරනෝ න චරති නොහැසිරෙයි. න චරති නොහැසිරෙයි. අර විදියේ දඬුවම් වලට ලක් වෙනව නම් මෙලොවට අයත් විපාක දෙන ඒ වැරදි හැටිය වැරදි විඳින්න වෙන නිසා අන් අයගේ වස්තුව මේ පැහැර ගනිමින් හැසිරෙන්නේ නැහැ කියනවා. ඉදං උච්චති භික්ඛවේ දිට්ඨ ධම්මිකං වජ්ජං මහණෙනි ඉදං මෙය දිට්ඨ ධම්මිකං වජ්ජං මෙලොවට අයත් වැරදි යයි උච්චති කියනු ලැබේ. මහණෙනි මේ මෙලොවට අයත් වැරදි යයි කියනු ලැබේ. ඔන්න පළමු ඡේදය අපි අවසන් කළා. ඔබ නැවත හොඳ අවධානයෙන් යුක්තව කියවලා බලන්න. බුදුරජාණන් වහන්සේ ලෝකයේ මට්ටමින් මෙලොව වැරදි කරන අයට ලැබෙන දඬුවම් ගැන කියලා ඉතින් මෙලොව වශයෙන් මේ වැරදි වලට ලක් වෙනව නම් ඒතනත්තා වැරදි නොකර ඉන්න උත්සාහ ගන්නවා කියන අදහසක් තමයි කියන්නේ. ලෝකයේ මට්ටමින් ලෝකයේ වැරදි නොකර ඉන්නවා කියලායි සිහිපත් කරන්නේ. ඊළඟට දෙවෙනි කොටසට අවධානය යොමු කරමු. දැන් දෙකක් ගැනනේ සඳහන් කරන්නේ. ඉතින් දිට්ඨ ධම්මිකංච සම්පරායිකංච. දැන් ඔය අපි මෙතෙක් සඳහන් කළේ දිට්ඨ ධම්මිකංච. ඊළඟට අපි කතා කරන්නේ දෙවෙනි ඡේදයේ සම්පරායික. පරලොවට අයත් කියන එක. බලා ගන්න ඉස්සෙල්ලා අපි පෙළ කියවලා ඉඳිමු. සරයක් කියවන්න මාත් එක්කම හැමෝම. ඔන්න ඉතින් ඔළුවට බරගතිය එනවා, ටිකක් අවධානය පැත්තකට යනවා. මිගත් අර වගේම අමාරු වේද දන්නේ. එහෙම නෑ. දරාගෙන වීරිය උපදවාගෙන මාත් එක්කම අවධානය යොමු කරලා අවධානයෙන් යුක්තව
කියවමු ඊට පස්සේ අපි සිංහලට පරිවර්තනය කරමු. කොහොම හරි බැරි නම් ඔබ මැදිහත් වෙලා අහන්න, අහලා හරි මේක හරියට නිවැරදිව උත්සාහ ගනිමු. නිවැරදිවම ඉස්සරහට පරිවර්තනය කරගෙන යන්න. ඔන්න මාත් එක්ක හැමෝම කියන්න. හතමංච භික්කවේ සම්පරායිකං වජ්ජං ඉද භික්කවේ ඒකච්චෝ ඉති පටිසංචික්කති කාය දුච්චරිතස්ස කෝ පාපකෝ විපාකෝ අபிසම්පරායං වචී දුච්චරිතස්ස කෝ පාපකෝ විපාකෝ අபிසම්පරායං මනෝ දුච්චරිතස්ස කෝ පාපකෝ විපාකෝ අபிසම්පරායං අහංචේව කෝපන කායේන දුච්චරිතං චරෙය්‍යං වාචාය දුච්චරිතං චරෙය්‍යං මනසා දුච්චරිතං චරෙය්‍යං කිංච තං යාහං න කායස්ස බේදා පරම්මරණා අපායං දුක්ගතින් විනිපාතං නිරයං උපපජ්ජයන්ති සෝ සම්පරායිකස්ස වජ්ජස්ස භීතෝ කාය දුච්චරිතං පහාය කාය සුචරිතං භාවේති වචී දුච්චරිතං පහාය වචී සුචරිතං භාවේති මනෝ දුච්චරිතං පහාය මනෝ සුචරිතං භාවේති සුද්ධං අත්තානං පරිහරති ඉදං උච්චති භික්ඛවේ සම්පරායිකං වජ්ජං ඉමානිකෝ භික්ඛවේ ද්වේ වජ්ජානි තස්මාතිය භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං දිට්ඨ ධම්මිකස්ස වජ්ජස්ස වායිස්සාම සම්පරායිකස්ස වජ්ජස්ස බායිස්සාම වජ්ජ බීරුනෝ භවිස්සාම වජ්ජ බය දස්සාවිනෝති ඒවං හිවෝ භික්ඛවේ සික්ඛිතබ්බං වජ්ජ බීරුනෝ භික්ඛවේ වජ්ජ බය දස්සාවිනෝ ඒතං පාටිකංකං යං පරිමුච්චිස්සති සබ්බ වජ්ජේහීති. ඒක අර දඬුවම් ගැන සිහිපත් කරන්නේ නැහැ. මුලින් පාඩයට වඩා පහසුවෙන් පරිවර්තනය කරගන්න පුළුවන් පින්වත්නි. තව එක සැරයක් මාත් එක්ක ඉක්මනට කියවන්න. ඊට පස්සේ අපි සිංහලට පරිවර්තනය කරමු. හැමෝම කියන්න දෙවෙනි ඡේදයේ කතමංච භික්ඛවේ තැන ඉඳන් හැමෝම කියන්න අතමංච භික්ඛවේ සම්පරායිකං වජ්ජං ඉද භික්ඛවේ ඒකච්චෝ ඉති පටිසංචික්ඛති කාය දුච්චරිතස්සකෝ පාපකෝ විපාකෝ අபிසම්පරායං වචී දුච්චරිතස්සකෝ පාපකෝ විපාකෝ අபிසම්පරායං මනෝ දුච්චරිතස්සකෝ පාපකෝ විපාකෝ අபிසම්පරායං අහංචේව කෝපන කායේන දුච්චරිතං චරෙය්‍යං
වාචාය දුච්චරිතං චරෙය්‍යං මනසා දුච්චරිතං චරෙය්‍යං කිංචතං යාහං න කායස්ස බේදා පරම්මරණා අපායං දුක්ඛතින් විනිපාතං නිරයං උපපජ්ජයන්ති සෝ සම්පරායිකස්ස වජ්ජස්ස බීතෝ කාය දුච්චරිතං පහාය කාය සුචරිතං භාවේති වචී දුච්චරිතං පහාය වචී සුචරිතං භාවේති මනෝ දුච්චරිතං පහාය මනෝ සුචරිතං භාවේති සුද්ධං අත්තානං පරිහරති ඉදං උච්චති භික්ඛවේ සම්පරායිකං වජ්ජං ඉමානිකෝ භික්ඛවේ ද්වේ වජ්ජානි තස්මාතිහ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං තිට්ඨ ධම්මිකස්ස වජ්ජස්ස බායිස්සාම සම්පරායිකස්ස වජ්ජස්ස බායිස්සාම වජ්ජ බීරුනෝ භවිස්සාම වජ්ජ බය දස්සා විනෝති ඒවං හිවෝ භික්ඛවේ සික්ඛිතබ්බං වජ්ජ බීරුනෝ භික්ඛවේ වජ්ජ බය දස්සා විනෝ ඒතං පාටිකංකං යං පරිමුච්ඡිස්සති සබ්බ වජ්ජේහීති. දැන් අපි උත්සාහ ගනිමු මේක සිංහලට පරිවර්තනය කරගන්නට. කතමංච භික්ඛවේ සම්පරායිකං වජ්ජං භික්ඛවේ මහණෙනි කතමංච සම්පරායිකං වජ්ජං පරලොවට අයත් වැරැද්ද කවරේද පරලොවට අයත් වැරැද්ද කවරේද ඉද භික්ඛවේ ඒකච්චෝ ඉති පටිසංචික්ඛති භික්ඛවේ මහණෙනි ඉද මේ ලෝකයෙහි ඒකච්චෝ එක් පුජ්‍යලයෙක් ඉති මෙසේ පටිසංචික්ඛති නුවණින් සිතයි එක් පුජ්‍යලයෙක් මෙසේ නුවණින් සිතයි බලන්න කාය දුච්චරිතස්සකෝ පාපකෝ විපාකෝ අபிසම්පරායං කාය දුච්චරිතස්ස කියන්නේ කයින් දුසිරිත් කරන්නාගේ කයින් දුසිරිත් කරන්නාගේ ඊට පස්සේ ගන්නට වෙන අවසාන වචනේ අபிසම්පරායං අபிසම්පරායං පරලොව පාපකෝ ලාමක වූ විපාකෝ විපාක ඇත්තේය කයින් දුසිරිත් කරන්නාගේ පරලොව ලාමක වූ විපාක ඇත්තේය ඊට පස්සේ වචී දුච්චරිතස්සකෝ පාපකෝ විපාකෝ අபிසම්පරායං වචී දුච්චරිතස්සකෝ වචනයෙන් දුසිරිත්
කරන්නාගේ වචනයෙන් දුසිරිත් කරන්නාගේ අபிසම්පරායන් පරලොව පාපකෝ විපාකෝ ලාමක වූ විපාක ඇත්තේය. ලාමක වූ විපාක ඇත්තේය. ඊළඟට මනෝදුච්චරිතස්සකෝ පාපකෝ විපාකෝ අபிසම්පරායන් මනෝදුච්චරිතස්සකෝ සිතින් දුසිරිත් කරන්නාගේ අபிසම්පරායන් පරලොව පාපකෝ විපාකෝ ලාමක වූ විපාක ඇත්තේය. ඊළඟට මනෝ දුච්චරිතස්සකෝ පාපකෝ විපාකෝ අபிසම්පරායන් මනසින් දුසිරිත් කරන්නාගේ පරලොව ලාමක වූ විපාක ඇත්තේය. ඊළඟට බලාගන්න අහංචේව කෝපන කායේන දුච්චරිතං කියන වාක්‍ය අහංචේව කෝපන මමද වනාහි කායේන කයින් දුච්චරිතං දුසිරිත චරෙය්‍යං හැසිරෙන්නේ නම් වාචාය දුච්චරිතං චරෙය්‍යං වචනයෙන් දුසිරිත හැසිරෙන්නේ නම් මනසා දුච්චරිතං චරෙය්‍යං මනසින් දුසිරිත හැසිරෙන්නේ නම් සරලවම කියනවා නම් කයින් වචනයෙන් මනසින් දුසිරිත හැසිරෙනවා නම් මටත් පරලොව ලාමක වූ විපාක ලැබෙනවා කියලායි අර්ථය මතු කරගන්න තියෙන්නේ. කයින් වචනයෙන් මනසින් ලාමක පැවතුම් ඇත්නම් ඔහුට පරලොව දුක් විපාක ලාමක වූ විපාක ලැබෙනවා කියලායි කියන්නේ. ඔන්න ඊළඟ වාක්‍ය හොඳ අවධානයෙන් බලන්න පින්වත්නි. ඒක ටිකක් අවධානයෙන් දකින්නට ඕන එකක්. කිංච තං යාහං න කායස්ත වේදා පරම්මරණ අපායන් දුක්ඛතින් විනිපාතං නිරයං උපපජ්ජයන්ති. එතකොට මුලින්ම ගන්නට වෙන්නේ යාහං කියන වචනේ. යාහං කියන වචනේ විසන්ධි කරගන්න වෙනෝ යං අහං කියලා. යයන්න බින්දුව යං අහං තමයි යාහං වෙන්නේ. යා යං අහං යම් හේයකින් මම න කියන එක පස්සේ එන්නේ කායස්ත බේදා පරම්මරණ. කය බිඳී මරණින් මත්තෙහි අපායන් දුක්ගතින් විනිපාතන් නිරයං අපාය වූ දුර්ගති වූ විනිපාත වූ නිරයෙහි
නිරයෙහි අන්න නයන්න දැන් මෙතෙන්ට ගන්න ඕන උප්පජ්ජෙය්‍ය න උප්පජ්ජෙය්‍ය නූපදින්නේ නම් නූපදින්නේ න උප්පජ්ජෙය්‍යන්ති නෙමෙයි න උප්පජ්ජෙය්‍යං ඉති න උප්පජ්ජෙය්‍ය නූපදින්නේ නම් අන්න ඊට පස්සේ ගන්නෝ තං කිං ඉති තං අර උප්පජ්ජෙය්‍ය කියන එකේ අවසානයේට තියෙන ඉති එක්ක එකතු වෙනවා අර ඒ වාක්‍යයේ මුල තියෙන කිංච තං ඉති කියලා. තං කිං ඉති තං කිංච ඉති ඒ කාරණාව කවරේදයි ඒ කාරණාව කවරේදයි සරලවම කියනවා නම් කයින් වචනයෙන් සිතින් දුසිරිත හැසිරිලා මරණින් මතු අපාය දුක්ගතියේ නූපදිනවයි කියනවා නම් ඒ කතාව මොකක්ද කියලායි අහන්නේ. කයින් වචනයෙන් සිතින් දුසිරිත හැසිරිලා මරණින් මතු දුගතියෙහි නූපදිනවයි කියනවා නම් සංකිංච ඉති ඒ කාරණාව කවරේද කියලායි අහන්නේ. මොකක්ද ඒ කතාව කියලායි අහන්නේ. ඊළඟ වාක්‍ය බලාගෙන සෝ සම්පරායිකස්ස වජ්ජස්ස බීතෝ සෝ සම්පරායිකස්ස වජ්ජස්ස බීතෝ ඔහු පරලොවට අයත් දුකට බියෙන් පරලොවට අයත් වැරැද්දට බියෙන් දුකට නෙමෙයි පරලොවට අයත් වැරැද්දට බියෙන් කාය දුච්චරිතං පහාය කාය දුස්චරිතය අත්හැර කාය දුස්චරිතය අතහැර කාය සුචරිතං භාවේති කාය සුචරිතය වඩයි කාය සුචරිතය වඩයි වචී දුච්චරිතං පහාය වචී දුස්චරිතය අතහැර ඔබ දන්නවා කාය සුචරිතය වචී සුචරිතේන කයින් වචනයෙන් සිතින් වන වැරදි තියෙනෝනේ. දැන් මෙතන වචී දුස්චරිතය අතහැර වචී දුස්චරිතය අතහැර වචී සුචරිතං භාවේති වචී සුචරිතය වඩයි මනෝ දුච්චරිතං පහාය මනෝ දුස්චරිතය අතහැර මනෝ සුචරිතං භාවේති මනෝ සුචරිතය වඩයි මනෝ සුචරිතය වඩයි සුද්ධං අත්තානං පරිහරති පිරිසිදු වූ තම ආත්මය පරිහරණය කරයි පිරිසිදු වූ තම ආත්මය පරිහරණය කරයි ඒ කියන්නේ තමාගේ තමා පාරිශුද්ධත්වයට පත් වෙනවා කියන අදහසනේ. ඉදං උච්චති භික්ඛවේ සම්පරායිකං වජ්ජං භික්ඛවේ මහණෙනි
සම්පරායිකං වජ්ජං පරලොවට අයත් වැරැද්ද ඉදං උච්චති මේ යැයි කියයි. මහණෙනි පරලොවට අයත් වැරැද්ද මේ යැයි කියයි. ඉමානිකෝ භික්කවේ ද්වේ වජ්ජානි මහණෙනි ඉමානිකෝ ද්වේ වජ්ජානි මේ වැරදි දෙකයි. මේ වැරදි දෙකයි. තස්මාතිය භික්කවේ ඒවන් සික්ඛිතබ්බං භික්කවේ මහණෙනි තස්මා ඒ නිසා ඉහ මෙහි ඒවන් සික්ඛිතබ්බං මෙසේ හික්මිය යුතුයි. දැන් කාරණාව අවසන් කරලා තියෙන්නේ මේක තමයි වැරදි දෙක. ඒ නිසා භික්ෂුන්ට අවවාද කරනෝ මේ වැරදි දෙකේ හික්මෙන්න කියලා. තස්මාතිය භික්කවේ ඒවන් සික්ඛිතබ්බං මහණෙනි ඒ නිසා මෙහි මෙසේ හික්මිය යුතුයි. ඊට පස්සේ ditta dhammikassa vajjassa bāsissāma නෑ බායිස්සාම ditta dhammikassa vajjassa ditta dhammikassa vajjassa මෙලොවට අයත් වැරැද්දට බය වන්නෙමු. මෙලොවට අයත් වැරැද්දට එහෙම නැත්නම් වැරැද්දෙහි බය වන්නෙමු. සම්පරායිකස්ස වජ්ජස්ස බායිස්සාම පරලොවට අයත් වැරැද්දෙහි බය වන්නෙමු. පරලොවට අයත් වැරැද්දෙහි බය වන්නෙමු. වජ්ජ බීරුණෝ වජ්ජ බීරුණෝ වජ්ජ බීරුණෝ වරදට බියවන සුළු වූ වරදට බියවන සුළු වූ වජ්ජ බය දස්සාවිනෝ වරදෙහි බය දකින සුළු පුජ්‍යලයා විසින් වරදෙහි බය දකින පුජ්‍යලයා විසින් බය දස්සී බය දස්සා විනෝති කියන එකේ ඉති මෙසේ භවිස්සාම වන්නෙමු. විනෝති කියන එකේ ඉති මෙසේ භවිස්සාම වන්නෙමු. ඒවං හිවෝ භික්කවේ සික්ඛිතබ්බං භික්කවේ මහණෙනි වෝ තොප විසින් ඒවංහි මෙසේ
සික්කිතබ්බං හික්මිය යුතුයි. මහණෙනි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ඔන්න පින්වත්නි ඊළඟට අවධානය යොමු කරන්න ඔය අවසානෙට තියෙන කොටස මෙතෙන්ට ගන්න වෙනවා යං පරිමුච්චිස්සන්ති සබ්බ වජ්ජේහීති කියලා තියෙනවානේ. යං පරිමුච්චිස්සන්ති සබ්බ වජ්ජේහීති කියන එක එතේ මුලට ගන්න වෙනවා යං යමෙක් සබ්බ වජ්ජේහි සියලු වැරදි වලින් පරිමුච්චිස්සති මිදෙන්නේය යන යමක් ඇද්ද ඊට පස්සේ වජ්ජ බීරුණෝ වරදට බියවන සුළු වූ වජ්ජ බය දස්සාවිනෝ වරදෙහි බය දකිනා සුළු පුජ්‍යලයා විසින් ඒතං මෙය පාටිකංකං කැමැති විය යුතුයි. එතනින් සූත්‍රය අවසාන කරනවා. ඔබට ටිකක් අපහසු වගේ දැනෙන්නටත් ඇති. ටිකක් අලුත් වචන නුහුරු වචන තියෙන්නට ඇති. නමුත් මේ පැහැදිලි අදහසක් දෙනවා. අපි කියන දේ 100%ම හරි කියලා මම කියන්නේ. නමුත් පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේගේ වචනයේ ඒ බුද්ධ වචනේ වචනාර්ථය ඉස්මතු කරගන්න ලොකු උත්සාහයක් ගත්තේ 100%ම හරි කියලා කියන්නේ. නමුත් පුළුවන් හැකි පමණින් උත්සාහ අරගෙන තමයි මේක සිංහලට පරිවර්තනය කරගත්තේ. ඔබ නැවත මේක කියවන්න ඔය ලියපු අදහස් හොඳට නැවත ලියලා උත්සාහවත් වෙන්න. ඒ උත්සාහයට මේ කරන කටයුතු උපකාරයක් වේවි පින්වත්නි. ඒක නිසා දැඩි උත්සාහයක් අරගෙන මේ කටයුතු ඉස්සරහට කරගෙන යමුයි කියන බව තමයි නැවතත් සිහිපත් කරන්නේ. නිතර මේ වචන කියවන්න පින්වත්නි. කියවලා ඒ අදහස වෙනම ලියලා හරි උත්සාහවත් වෙන්න පින්වත්නි. මේ බුද්ධ වචනය අපිට වඩා සමීප කරගන්නට මේ භාෂා යෙදීම තුල. ඉතින් ඒක නිසා මේවට අපකප වෙන තරමට මහන්සි වෙන තරමට තමයි වීරය වඩන තරමට තමයි අපිට මේ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඔබ කිසිදා ඉගෙන නොගත් භාෂාවක් ඊටත් වඩා ගැඹුරු අර්ථයක් ප්‍රකට කරන්නට තියෙන භාෂාවක් මේ විදියෙන් හෝ කරගෙන යාම පිළිබඳව ඔබ ගොඩාක් සතුටු වෙන්න පින්වත්නි. අර අපිට බුද්ධ වචනය මතු කරගන්නට මේ භාෂාව උපකාරී වීමක් වෙන නිසා ජීවිත පරිත්‍යාගයෙන් අපි මේවා මහන්සි වෙලා කරගත්තොත් අපට මේ බුද්ධ වචනය සමීප කරගන්නට වඩාත්ම පහසුවක් වෙන බව පින්වත්නි හොඳටම ඔබට
පැටහෙන කාරණාවක්. ඉතින් ඒක නිසා අද දවසේදී ඔබට මොන යම් හෝ දෙයක් අහන්නට තියෙනවා නම් පින්වත්නි අහන්න, වචනයක හෝ ගැටලුවක් තියෙනවා නම් ඇහුවට කමක් නැහැ මේ වෙලාවේ. නැත්නම් අපි අද දවසේ වැඩ කටයුතු අවසන් කරමු. හොඳයි පින්වත්නි, අද දවසේදී අංගුත්තර නිකායක පොත් වහන්සේගේ දුක්ඛ නිපාතයට අයත් පළමු සූත්‍රය වජ්ජ සූත්‍රය. වජ්ජ කියන්නේ වැරැද්ද, අපරාධය කියන අදහසින් දේශනා කරපු සූත්‍රය. වජ්ජ සූත්‍රය තමයි සිංහලට පරිවර්තනය කරන්න යෙදුනේ. ඉතින් ඒක නිසා අප ආචාර්යෝත්තම ගුරු දේවෝත්තම අප ධර්මයෙන් අවවාද අනුශාසනා කරමින් අපට ප්‍රතිපදාවේ ගමන් කිරීමට අවැසි වෙන ධර්ම මාර්ගෝපදේශකත්වය ලබා දෙන නම කියන්නට අවසරයි. අපේ අලව්වේ අනෝම දස්සී අතිගරු කල්යාණ මිත්‍ර මාහිම්පාණන් වහන්සේගේ උතුම් ගුණ නාමය සමුදාය උන්වහන්සේ ලබා දෙන මඟ පෙන්වීම මාර්ගෝපදේශකත්වය සිරස නමා මේ අවස්ථාවේදී වන්දනා කරමින් උන්වහන්සේට තවදුරටත් මේ කටයුතු සිද්ධ කරගෙන යාමට දීර්ඝායුෂ සම්පන්නිය නිදුක් නිරෝගී සම්පන්නියද ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම අප ධම්මදායාද අරණ්‍ය සේනාසනයේ වැඩ සිටින සහෝදර අපේ කනමල්ලෙල ඥානිමුල ස්වාමීන් වහන්සේ, ඒ වගේම ගතාරේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ, ඒ වගේම කොම්පත්ල අපේසුනන්ද ස්වාමීන් වහන්සේ, ඒ සහෝදර ස්වාමීන් වහන්සේලාගේ සහයෝගය, අන්දු උත්සාහය අපට ලබා දෙන දිරිය ශක්තියත් මේ මොහොතේදී සිහිපත් කරමින්, ඒ වගේ මේ කටයුතු සම්බන්ධීකරණය කරමින් කටයුතු කරන්නට යෙදුණු අපේ ධම්මදරණී අපේ පින්වත් සිල් මෑණියන් වහන්සේ, ප්‍රධාන මෑණිවරුන් වහන්සේලාටත්, ඒ වගේම අපේ අචල මහත්මයා, ඒ වගේම අපේ තරිඳු බාලසූරිය මහත්මයා ඇතුළු අපේ පින්වත් හැම දෙනාම සිහිපත් කරමින්, පින්වත් සහභාගී ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ සරණ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පන්නියද ප්‍රාර්ථනා කරමින් අද දවසේදීත් මේ වැඩ කටයුතු නිමාවට පත් කරනවා. අපේ කනමල්ලිල ස්වාමීන් වහන්සේ මං හිතන්නේ මේ වැඩ ඉන්නවා. ඉතින් මේ කටයුතු නිමාවට පත් කරනවා. අපේ කනමල්ලිල ස්වාමීන් වහන්සේ විසින් අවසන් කරાવી. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් අද දවසේදී අංගුත්තර නිකාය පළවෙනි පොත් වහන්සේ තුළ දුක්ඛ නිපාතයේ ආරම්භය ඒ ආකාරයට සිදු කරනවා. ඒ සූත්‍ර දේශනාව මනවින් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුන රුවන්වැලි ධම්මදායාද සෙනසුනේ අපේ ජේෂ්ඨතම ස්වාමීන් වහන්සේ අවසරයි අපේ කැටි අපේ පියවරත්න ස්වාමීන් වහන්සේට මේ කරන ලද්දා වූ උත්තම කටයුත්ත නිමිත්තෙන් නිදුක් නිරෝගී සුවය, චිර ජීවනය, ආයුරාරෝග්‍ය සුවය නිරන්තරයෙන් සැලසේවා. ඒ වගේම බිහිකල මෞදමාපියන් මේ පින්පෙත් අනුමෝදන්න පරලෝක වශයෙන් සපවත් වේවා, සුවපත් වේවා. සියලු දෙනාටම සම්බන්ධ වන නිවරින් නිවීම පිණිසම මේ උත්තම වූ පුණ්‍ය ධර්මය හේතු උපකාර වේවා කියලා මෙත්සිතෙන් මේ කටයුත්ත අපිට අවසන් කරනවා. සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.